නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස විසංඛාර ගතං චිත්තං තණ්හානං khය මජ්ජගාති. අති ගෞරවනීය සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, මේ පින්වත් සියලු දෙනාම දැන් මේ සූදානම් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ට. ඒ නිසා මුලින්ම හැම දිනාට මතක් කරනවා, තමන්ගේ සිත රැකගෙන නොයෙක් අරමුණු වලට හිත දුවන්ට නොදී ඊ타මත්ම වමනාවෙන් ඊ타මත්ම ඕනෑකමින් මේ මොහොතේදී මේ දේශනාවට සමන් යොමු කරන්ට කියලා. ඊ타මත් හොඳට ඊ타මත් වමනාවෙන් ධර්ම ශ්‍රවණය කළාම ඒකේ ආනිසංසයක් හැටියට ඒ දේශනා කළ ධර්මයේ කරුණු හොඳට අපේ මතකයට හිටිනවා. ඒ මතකයේ තියෙන දහම් කරුණු නුවණින් සිහි කරලා අරගෙන අර්ථ පරීක්ෂා කරනකොට නුවණින් මෙනෙහි කරනකොට ධර්මය අවබෝධ වෙනවා, අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ හැම වෙලාවෙම මනාකොට ධර්මයේ ශ්‍රවණය කරන්ට මම එහෙනම් දේශනා කරන්නම් කියන වචනය හැම තැනකදීම දේශනා කරන්නේ. ඒ නිසා බොහෝ මුවමනාවෙන් ඕනෑකමින් දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. විශේෂයෙන්ම අපි දහම් කරුණු ටිකක් පොඩ්ඩක් නුවණින් මෙනෙහි කරලා බලමු. පහුගිය කාල වකවානුවලදී මම බුදුදහමේ ආශ්‍රව ධර්මයන් ක්ෂය කරන දර්ශනය ගැන නොයෙක් ආකාරයකින් කතා කළා. අද දවසේදීත් ඒ පිළිබඳව අපි කෙටියෙන් කතා කරලා ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය දකින්න තැනට අපේ මනස පත් කරගන්නට අපි කුමක් කටයුතුද කියන කාරණාවෙන් ප්‍රතිපදාව ගැන ටිකක් කතා කරමු. විශේෂයෙන්ම අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රධානම තැනක් හිමිවන්නේ පටිච්ච සමුප්පාද ධර්ම දේශනාවට. යෝ ධම්මං පස්සති සෝ පටිච්ච සමුප්පාදං පස්සති යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යම් කිසි කෙනෙක් පටිච්ච සමුප්පාදයේ දැක්කොත් ධර්මයේ දැක්කා, ධර්මයේ දැක්කොත් පටිච්ච සමුප්පාදයේ දැක්කා කියන ධර්මතාවයයි වෙන්නන්නේ. අපි ටිකක් මෙනෙහි කළොත්, නුවණින් බැලුවොත් පටිච්ච සමුප්පාද ධර්මය අපි නුවණින් මෙනෙහි කරන්නේ ඇයි? පටිච්ච සමුප්පාද ධර්මය නුවණින් මෙනෙහි කරන්නේ, සම්මර්ෂණය කරන්නේ කුමන අර්ථ ප්‍රතිලාභයක් සඳහාද කියලා අපි බැලුවොත් මම හිතන්නේ කවුරුත් දන්නවා ඇති පටිච්ච සමුප්පාද ධර්මය කියනකොට අවිද්‍යාව පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං කියලා ජාති ජරා මරණ දක්වාම පෙන්වන පටිච්ච සමුප්පාද, පටිච්ච සමුප්පන්න ධර්මතාවය. ඇත්තටම පින්වතුනි, මේ පටිච්ච සමුප්පාද ධර්මතාවයේ නුවණින් මෙනෙහි කරන්නේ, නුවණින් සම්මර්ෂණය කරනකොට ඒ ප්‍රතිඵලය නැත්නම් අර්ථය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා ගන්නටයි පටිච්ච සමුප්පාද ධර්මය මෙනෙහි කරන්නේ. අපි මේ පටිච්ච සමුප්පාද ධර්මයේ නුවණින් ටිකක් පෙළදහම මෙනෙහි කළා බලමු. ඒක කාල තුනකට, සංධි හතරකට, කොටස් තුනකට
පෙන්වලා තියෙන ආකාරයට එතන අවිද්‍යා කර්ම කියන ටික පෙර හේතු විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටික විපාක ස්කන්ධ ටික ඊට පස්සේ තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික වර්තමාන හේතු ජාති ජරා මරණ අනාගත ඵලයි කියන විදිහට තමයි අපි මේ පටිච්ච සමුපාද ධර්මතාවය ඉගෙනගෙන තියෙන්නේ දැනගෙන තියෙන්නේ. මෙතන හේතුඵල ධමයක් ඒ ටික සම්මර්ෂණය කරනකොට අපිට ලැබෙන අර්ථය තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය. අපි මේ පටිච්ච සමුපාද පෙළ දහම්ම තේරෙන විදිහකට තව පැත්තකින් පස්සේ කතා කරමු. එතනදී පෙර අවිද්‍යා කර්ම කියන කර්ම කෙලෙස් ධර්මතා දෙක හේතු ඒ නිසා ප්‍රතිසන්දි විඥානයත් නාම රූප ආදී භාවයෙන් මිශ්‍ර වෙලා ආයතන ටික හැදිලා ස්පර්ශයෙන් වේදනාව ඇති වෙනවා කියලා පෙනෙන ඇහෙන ධර්මතාවයෙන් ඇති වෙනවා කියන ධර්මතා ටික තමයි විපාක. ඊට පස්සේ ඔන්න ඒ විපාක ස්කන්ධ ටිකේ ඉන්න නැත්නම් විපාක ස්කන්ධ ටික තියෙන තැනට පෙන්නනවා මතු තණ්හාව ඇති වුණොත් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා කියන තණ්හාව ඇති වුණොත් උපාදානිය ඇති වෙලා භවය ඇති වෙලා මතු ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඇති වෙනවා කියලා පෙන්නනවා. ඊට පස්සේ මේ විපාක ස්කන්ධ ටික තියෙන තැනට පෙන්නනවා එතන ඉඳලා අපිට තණ්හාව නැති කරන්න පුළුවන් නම් කොමන තණ්හාවද? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා නැති කරන්න පුළුවන් නම් උපාදානේ නැහැ, භවය නැහැ. එහෙමුණුත් ජරා මරණ දුක නැති වෙනවා කියලා පෙන්නනවා. එතකොට ඒ නිසා මේ පුරාණ කර්මයට හටගත්ත විපාක ටික තුල ඉඳගෙන අපිට අලුතින් තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති නොකරන ආකාරයට ඇති නොකරන ආකාරයට කටයුතු කරන්න වෙනවා. ඔන්න හොඳට බලන්න මේ පටිච්චසමුප්පාද ධර්මතාවය අනුලෝම ප්‍රතිලෝම මෙනෙහි කරනකොට ලැබුණු උත්තරේ තමයි පුරාණ කර්මයට විපාක ටිකක් හැදුනා. දැන් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. මොකද පුරාණ කර්ම ප්‍රත්‍යයෙන් දැන් වර්තමානයේදී අද අලුතෙන් රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා තිබුණොත් උපාදානය වෙලා භවය ඇති වෙලා ජරා මරණ දුක ඇති වෙනවා කියන තැන ගන්න ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියලා කියේ දුක්ඛ සත්‍යය. එතකොට ඒ දුක ඇති කරන වැඩපිළිවෙලේ දුක ඇති කරන ධර්මතාවයේ කෙලෙස් වලින් මුල් වෙන්නේ තණ්හාව. මොකද රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා තිබුණොත් උපාදානය ඇති වෙනවා. උපාදානය ඇති වුණොත් භවය ඇති වෙනවා. භවය තිබුණොත් ඉපදීම ජරා මරණ ඇති වෙනවාමයි. එතකොට අන්න උත්තරයක් ලැබෙනවා. ඒ දුකට හේතුව මොකද්ද? තණ්හාව කියලා කියනවා. දුකට හේතුව තණ්හාව කියන්නේ නිකන් නෙමෙයි. තණ්හාව තිබුණොත් උපාදානය වෙනවාමයි. උපාදානය වුණොත් භවය ඇති වෙනවාමයි. භවය ඇති වුණොත් ජාති ජරා මරණ හිස් නැහැ කියන ධර්මතාවය වෙනවමයි කියන පරයයක් තියෙනවා. එතකොට ඔන්න මේ පටිච්චසමුපාද සිද්ධිය ගවේෂණය කරනකොට මතු ජරා මරණ දුක කියන ධර්මතාවයක් වෙයි නම් ඒ ජරා මරණ දුක කියන ධර්මතාවය ඇති වෙන්නේ භවය නිසායි. භවය ඇතින උපාදාන නිසායි. උපාදානය වෙන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන මේ හය ආකාර තණ්හාව තිබුණොතිනුයි කියන උත්තරයක් අපිට ලැබුණා. ඔන්න ඒ පටිච්චසමුපාද ගවේෂණය කරන නිසා තමයි අපි දුකයි දුකට හේතුව තණ්හාවයි කියලා කියන්නේ ওই පටිච්චසමුපාද ධර්මයේ එන්න උත්තරේ බලාගෙන. ඊට පස්සේ
ඒ දුක්ඛ නිරෝධයට මග නැත්තම් ක්‍රමයේ පෙන්වනවා මොකද්ද? ඒ තණ්හාව ඉතුරු නොකොට නැතිකොළොත් රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන මේ හය ආකාර තණ්හාව අපිට නැති කරන්න පුළුවන් වුණොත් සියලු ආකාරයෙන්ම කාම උපාදාන, ditthi උපාදාන, අත්තවාද උපාදාන, සීලබ්බත උපාදාන කියන මේ උපාදානන්ට ඉඩ නැහැ. උපාදානේ නැති වුණොත් භවයට ඉඩ නැහැ. කාම භව, රූප භව, අරූප භව, කම්ම භව, උප්පත්ති භව කියන මේ එකකටවත් ඉඩ නැහැ. උපාදානේ නැති වුණොත් භවය නැහැ. එහෙම වුණොත් ජාතිය නැහැ. මතු ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ කියන උත්තරයක් හම්බුණා. එතකොට ඔන්න පටිච්ච සමුප්පාදයේ ගවේෂණය කිරීමෙන් දුකයි, දුක ඇතිවීමයි, දුක නැතිවීමයි කියන උත්තරය ලැබුණා. එතකොට ඒ ටික ලැබුණේ කුමකටද? මේ විපාක කියන තැනක හිටියොත් විපාක කියන තැනක ඉන්න පුළුවන් නම් තණ්හාව ඇති වෙන්නේ නැහැ. මතු ජරා මරණ දුක එන්නේ නැහැ කියන සිද්ධියක් තමයි පෙවුනේ. එතකොට මාර්ගය හැටියට හම්බෙන්නේ මොකද්ද? ඒ තණ්හා නිරෝධයට කටයුතු කරන එක තමයි ප්‍රතිපදාව වෙන්නේ. ඔන්න පටිච්ච සමුප්පාදයේ ගවේෂණය කිරීමෙන් ලැබුණු අර්ථය චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍ය ගවේෂණය කිරීමෙන් ලැබෙන අර්ථය වෙන්නේ මොකක්ද? දුක දැක්කා, දුක ඇති වෙන්න හේතුව තණ්හාවයි කියලා දැක්කා. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා, නැති කරන්න පුළුවන් කියලා දැක්කා. එහෙනම් තණ්හාව නිරෝධ වෙන විදිහට මේ පුරාණ කර්මයට හටගත්තු විපාක ටිකේ වාසයකට යුතුයි කියන උත්තරේකුයි එන්නේ. මොකද පුරාණ කර්මයට හටගත්තු විපාක ස්කන්ධ ටික තියෙන තැනක ඉඳලයි මේ බලන්නේ. මිසක ලෝකේ අපි දුක් විඳින තැන ඉඳලා නෙමෙයි. හොඳට මතක තියාගන්න ඕනේ. පෙර අවිද්‍යා කර්මයට විපාක ස්කන්ධ ටික තියෙන තැනට සාපේක්ෂවයි. යථාභූත ඥානයට සාපේක්ෂවයි මේ දර්ශනය කතා කරන්නේ. එහෙම නැතු අපි මේ ජරා මරණ දුක් විඳින්මින් ඉන්න තැනට සාපේක්ෂව නෙවෙයි. අපි ඒක වෙන දවසක වෙන වෙලාවක පොඩ්ඩක් කතා කරමු. නම් දැන් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් ලැබෙන වාසිය තමයි මොකද්ද? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව, දුක් නැති කරන ප්‍රතිපදාව අපිට පිළිපෙහෙලි වෙනවා. එතකොට ওই ධර්මතාවයම මම අපි කාටත් තේරෙන විදිහට තව පర్యాయකින් පොඩ්ඩක් මම පෙන්නන්නම්. පටිච්ච සමුප්පාද ධර්මතාවයේ හරහා චතුරාර්ය සත්‍යයෙන් මාර්ග ප්‍රතිලාභයට එන හැටි. පටිච්ච සමුප්පාද කියලා කියන්නේ පටිච්ච සමුප්පාද කියන්නේ ඵලයන් උපදවන ප්‍රත්‍යයන් ඇති කරන. පටිච්ච සමුප්පන්න කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත්ත ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත කියන එක. එතකොට අපි අවිද්‍යා සංකාර කියන හේතු ටිකට අපි මේකට කිව්වොත් පටිච්ච ධර්මය නැත්තම් පෙර හේතු කියලා කිව්වොත් විඤ්ඤාණ නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකට අපි කියන්ට වෙනවා පටිච්ච සමුප්පන්න ධර්මය කියලා ඵලයක් කියලා. ඊට පස්සේ වර්තමාන ඒ විපාක ස්කන්ධ ටිකට කියන්ට වෙනවා පටිච්ච ධර්මතාවයක් කියලා. තණ්හා උපාදාන ධර්මතා ටික තණ්හා උපාදාන භව කියන එක පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් කියන්න වෙනවා. ආපහු තණ්හා උපාදාන භව කියන එක පටිච්ච ධර්මතාවයක් කියන්න වෙනවා. ජරා මරණ දුක පටිච්ච සමුප්පන්න ධර්මතාවයක් කියන්න වෙනවා. ඒක මම තේරෙන විදිහකට යමක් පැහැදිලි කරන්නයි මෙහෙම මතක් කළේ. ඔය අපි කතා කරපු ටික අවිද්‍යාව සංඛාර පෙරයි විඤ්ඤාණාමෘතලායතන පස්ස වේදනා මේ ටික විපාකයි තණ්හා උපාදාන භව වර්තමාන හේතුයි
ජාති ජරා මරණ අනාගත ඵලයි කියලා කිව්වට අපිට තේරෙන්නේ නැත්නම් අපිට තේරෙන භාෂාවකින් ටිකක් සරල කළා මම කියන්නම්. හැබැයි මේක මෙහෙම බොහොම අපිට රළු මට්ටමේ අවබෝධය සඳහායි මේක කියන්නේ. නමුත් ඇතුළට මේක ගොඩාක් දර්ශනීය සංකීර්ණව, ඒ කියන්නේ ගොඩක් ගැඹුරු ස්වභාවයෙන් යුක්තයි. අපි කියමු පෙර අවිද්‍යා කර්ම කියන කෙලෙස් ටික හේතුව විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන විපාකයි කියලා කියනකොට ආධ්‍යාත්මික ආයතන ටික ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආධ්‍යාත්මික ආයතන ටික සවිඥානික බවින් පහළ වීම හට ගැනීම පෙර කර්මයට විපාක හැටියට ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන ටික හටගත් එක දකින්න. ඊට පස්සේ ඔන්න පෙර අවිද්‍යා සංකාර හේතුයි ආධ්‍යාත්මික ආයතන ටික ඵලයක්. හේතු ඵල සංදිය. ඊට පස්සේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන ටික අරගෙන ඉපදුණු අපිට බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පැත්තේ ලෝකයක් අරගෙන ආවේ නැහැ. ඒ පැත්තේ නෑදෑයවත් ගෙවල් දුරවල් යාන වාහන ඉඩකඩම්වත් කිසිම දැනුමක්වත් අවබෝධයක්වත් අපිට තිබුණේ නැහැ. එහෙම සංයෝජනයක් මුකුත් නැතුව පුරාණ කර්මයට විපාක විදිහට මේ ආධ්‍යාත්මික ආයතන ටික විතර කරගෙන ආවා අපි. ඉද පරිපක්කිත ආයතන නම් මේ ආයතන ටිකෙන් ටික මොහු කරා යනකොට මොකද වෙන්නේ? වර්තමාන මොහෝ අවිජ්ජා මෝහ ස්වභාවයෙන් යුක්ත අවිද්‍යාව නිසා මොකද කරන්නේ? ඔන්න ඵල හේතු සංදියක් හදා ගන්නවා. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන තණ්හාව දකින්ද මොකද්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම කියන බාහිර ආයතනයක් අපිට හැදේ. අම්මා තාත්තා දුව පුතා ගෙවල් දොරවල් රන් රෙදි මුතුමැණික් යාන වාහන ඉඩකඩම් තියෙන සියල්ල සතුටු වෙන්න පුළුවන් ලෝකයක් ඇති බවට සියල්ල සතුටු වෙන්න පුළුවන් නිමිති ඇතිකමට ලෝකයක් අපිට හැදෙයි බාහිර ආයතන ටික මුල් කරගෙන. අන්න ඒකට කියනවා ඵල හේතු සංදි කියලා. එතකොට ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන පැත්තේ ලෝකයක් හම්බෙලා තියෙන කාරණාවෙන් දකින්න තණ්හා උපාදාන භව කියන වර්තමාන කෙලෙස් ටික ඇති වෙච්ච බවට රැස් වෙච්ච බවට සකස් වෙච්ච බවට Tamanට හඳුනා ගන්න තියෙන හොඳම නිමිත්තක් තමයි දෙවන්නේක් නිර්මාණය වෙන එක. එහෙම නැත්නම් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතනයක් හැදිලා ඒ පැත්තේ ලෝකයක් නිර්මාණය වෙලා තියෙන එක. එහෙම ලෝකයක් තිබුණොත් ඔන්න ඒක ඵල හේතු සංදි. පුරාණ කර්මයට හටගත් විපාක ටික ආධ්‍යාත්මික ආයතන ටික. ඊට පස්සේ ආධ්‍යාත්මික ආයතන ටික හේතු කරගෙන බාහිර ආයතන ටිකේ ඇතිකම හදාගත්ත ඵල හේතු සංදියක් හැටියට ඊට පස්සේ ඒ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන ටිකේ හැදිලා තියෙන ලෝකය තුල තියෙන කුමන හෝ නිමිත්තක් අරමුණු වෙලා අපි ආපහු සසරට යනවා ප්‍රතිසන්දියට යනවා. අන්න ආපහු හේතුඵල සංදි. පෙර අවිද්‍යා කර්මයේ හේතුයි ආධ්‍යාත්මික ආයතන ඵලයක්. ආධ්‍යාත්මික ආයතන ටික හේතුයි බාහිර ආයතන ටික ඵලයක්. මේ ඵලයක් බාහිර ආයතන ටික හේතුයි අනාගතය නැවත මේ වගේම කයක් සවිඥානික වෙනවා කියන තැනකින් ඇති වෙනවා ඵලයක්. එතකොට මෙන්න මේ හේතුඵල ධහමේදී බුදුරජාණන් වහන්සේ කෙටියෙන් මතක් කළ එක දෙයක්. ඔය පටිච්චසමුප්පාද සිද්ධියේදී පුරාණ කර්මය නිසා විපාක කියලා කිව්වේ පෙර අවිද්‍යාවට ඇහැ කන දිව නාසය ශරීරයේ මනස කියන ආධ්‍යාත්මික ආයතන අරගෙන ඉන්න ඕගොල්ලන්ට අපිට මතක් කරනවා රූප තණ්හා සද්ද තණ්හා කියන තණ්හාව තිබුණොත් උපාදාන භව වෙලා මතු ජරා මරණ දුක එනවා කියලා කිව්වේ.
රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන ටික හැදිලා ඒ පැත්තේ ලෝකයක් හැදිලා තිබුණොත් ඒ පැත්තේ භවයක් හැදිලා තිබුණොත් මතුවට ඒ ආරම්භය නිමිති වශයෙන් අරගෙන ප්‍රතිසන්දි යන්න වෙනවා කියන එකයි කිව්වේ. තණ්හා උපාදාන භව නැත්තම් මතු ජරා මරණ නැහැ කියන එකෙන් පෙන්වුවේ පුරාණ කර්මයට හටගත්ත විපාක වූ ආධ්‍යාත්මික ආයතන ටික පරිහරණය කරන්න අපිට පුළුවන් නම් ක්‍රමයක් තියෙනවා නම් දෙවන්නේක් නිර්මාණය නොවෙන. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන බාහිර ආයතන පැත්තේ ලෝකයක් නිර්මාණය වෙන්නේ නැත්තම් වෙලා දැනට නිර්මාණය වෙලා තියෙන ලෝකය ක්‍රමක්‍රමයෙන් දිය කරලා හරින්න පුළුවන් නම් අපිට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ පැත්තේ එනකොට අපි ගෙනාවෙත් නැහැ. ආවට පස්සේ හදාගත්ත වර්තමාන කෙලස් ටිකකින් හදාගත්ත ඇතිකමට හම්බ වෙන මේ ලෝකය නැති වුණොත් මතු ප්‍රතිසන්දියට යන්නේ නැහැ කියන එකයි තණ්හා උපාදාන භව නැති වුණොත් මතු ජරා මරණ නැහැ කියන කාරණාවෙන් පෙන්නන්නේ. ඇයි එහෙම කියන්නේ? අපි මේ කාරණාව පොඩ්ඩක් බලමු. බුදුරජාණන් වහන්සේ දුක පෙන්නලා දුකට හේතුව තණ්හාවයි කියලා පෙන්නලා තණ්හාව නැති වෙනකොට දුක නැති වෙනවා කියලා පෙන්වුවාම ඊට පස්සේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නැත්නම් සම්මා දිට්ඨිය දුක් නැති කරන ප්‍රතිපදාවයි කියලා දුක් නැති කරන්ට වෙනම තැනකින් අපිට ප්‍රතිපදාව පෙන්වනවා. තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා. හැබැයි හොඳට බලන්න මම මුලින් මාතෘකාව වශයෙන් තිබුවෙත් ඒ කාරණා විලක්ක කළා. ඒ තණ්හාවගේ නැතිකම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ කොහොමද කියන එක පෙන්නනවා. විසංඛාර ගතං චිත්තං තණ්හානං khය මජ්ජග. විසංඛාර ස්වභාවයට ගිය සිතට තණ්හාව ක්ෂය වෙනවා කියන ධර්මතාවය බුදුරජාණන් වහන්සේ අවබෝධ කළේ. එතකොට බුදුරජාණන් වහන්සේ තණ්හාවගේ ක්ෂය බව අවබෝධ කරගත්ත කොහොමද තණ්හාව ක්ෂය වෙන්නේ? විසංකාර ස්වභාවයට ගිය සිතට. විසංකාර ස්වභාවයට ගිය සිතට. එතකොට ආන්නේ කාරණාව අපි හොඳට බලමු. අවිද්‍යාපච්ච සංඛාර. අවිද්‍යාවෙන් අපිට හම්බ වෙන සංස්කාර නිමිති තමයි මොකක්ද? දකින අහන රූප ඇතිකමට ඉතුරු කරනවා. දකින හැම රූපයක්ම ඇතිකමට ඉතුරු කරනවා. අහන හැම ශබ්දයක්ම ඇතිකමට ඉතුරු කරනවා. නාසයට, දිවට, ශරීරයට, මනසට හම්බ වෙන හැම අරමුණක්ම බාහිර හොඳට බලන්න හැබැයි බාහිර. ඒ හැම අරමුණක්ම ඇතිකමට ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන දේවල් වලට තමයි සංස්කාර නිමිති කියලා කියන්නේ, සංඛාර කියලා කියන්නේ. ඔන්න ඔය නිමිති තියෙන තාක් තණ්හාව කියන එක නැති වෙන්නේ නැහැ. නැති කරන්න පුළුවන් කමක් නැහැ. විසංකාරගතං චිත්තං. අපේ හිත විසංකාර ස්වභාවයට ගියොත් ඔය සංස්කාරය දකිනහන දේවල් එකතු වෙන්නේ නැත්තම් රැස් වෙන්නේ නැත්තම් අන්නේ එකතු වෙන්නේ රැස් වෙන්නේ නැති වුණොත් අන්න එදාට තණ්හාව ක්ෂය වෙනවා. තණ්හාවට ආහාර නැහැ කියන කාරණාවයි පෙන්වන්නේ. ඒ නිසායි රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා තිබුණොත් ජරා මරණ ඇති වෙනවා කියලා පෙන්වුවේ. රූප තණ්හා, සද්ද තණ්හා කියලා කියන්නේ අපිට කැමැත්තෙන් පරිභෝජනය කරන්න පුළුවන්, ඇසුරු කරන්න පුළුවන් බාහිර රූප, ශබ්ද තියනවා කියන පැවැත්මටයි. එතකොට එහෙම පැවැත්මක් තිබුණොත් මතු ප්‍රතිසන්දිය හිස් වෙන්නේ නැහැ, ජරා මරණ හිස් වෙන්නේ නැහැ. මොකද ඒ ඇතිකමට හම්බෙන නිමිත්ත සිහි කළා අපි දැන් හොයාගෙන යනවා වගේම සසරටත් යනවා. එතකොට මේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා කියන තණ්හාව තිබුණොත් ජරා මරණ දුක ඇති වෙනවා කියන කාරණාවෙන් හඳුන ගන්නට කියලා මම මතක් කළා. ලක්ෂණය මොකද්ද ඒ කිව්වේ? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ පැත්තේ ලෝකයක් තිබුණොත් සසරට යනවා කියන කාරණාවයි.
එතකොට ඒ රූප ශබ්ද ගන්ධ රස පැත්තේ ලෝකය කියන එක අපිට ලෝකය කියන එක තිබුණොත් තණ්හාව නතර වෙන්නේ ප්‍රතිසන්දිය නතර වෙන්නේ. ඒ ලෝකය කියන එක හැදෙන එක නතර වෙන්නේ දකින අහන දැනෙන දැනගන්න හැම දෙයක්ම ඉතුරු වෙනවා නම් දැක්කහම යම් රූපයක් ඇහින් දැක්කොත් දැකපු දේ ඇතිකමට ඉතුරු වෙනවා. කනින් ශබ්දයක් ඇහුවොත් අහනකමට ඉතුරු වෙනවා. නාසයෙන් ගන්ධයක් ආග්‍රහණය කළොත් අතන මේ වගේ ගඳක් තියෙනවා ගියොත් ආග්‍රහණය කරන්න පුළුවන් කියලා නිමිති ඉතුරු වෙනවා. මෙන්න මේ රැස් වෙන දකින අහන දේවල් රැස් වෙන ගතිය ඇතිතාක් සකස් වෙන ගතිය ඇතිතාක් තණ්හාව ක්ෂය කරන්න බෑ. එතකොට විසංකාරගතං චිත්තං විසංකාර ස්වභාවයට ගියොත් දැක්කොත් දැකපු දේ දැකීමෙන් පස්සේ ඉවරයි. ඇහුවොත් ඇහෙන දේ ඇහිීමෙන් පස්සේ ඉවරයි. ගන්ධ සුවඳ ආග්‍රහණය කළොත් ආග්‍රහණයෙන් පස්සේ ඉවරයි නම් යමක් සමුදය ස්වභාව වෙයිද ඒ හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන එක පෙනුනොත් අපිට දකින අහන දේවල් ඉතුරු වෙන්නේ නැතුව නිරුද්ධ වෙනවා කියන ධර්මතාවයක් හම්බ වුණොත් අන්න තණ්හාවට ඉඩ නැහැ. සංස්කාර නිමිති ඇතිකමට නිමිති නැත්තම් තණ්හාවට ඉඩ නැහැ. එහෙම වුණොත් උපාදාන වෙන්න භවයක් හැදෙන්න ඉඩ නැහැ. එහෙම වුණොත් මතුවට ප්‍රතිසන්දියට යන්න ඉඩ නැහැ. එතකොට අපි ටිකක් මෙනෙහි කළා බැලුවොත් රහතන් වහන්සේ නමකගේ මනස දිහා බලන්න විසංකාරගතං චිත්තං තණ්හානං khයමච්චති. විසංකාරගත ස්වභාවයට ගිය සිටේ තණ්හාව නොරැඳෙන බව. අපි කොතනකට හරි ගිහිල්ලා කොහාට හරි ගිහිල්ලා ඇහෙන් රූපයක් දැක්කොත් 10 පොලකට ගියොත් 100 පොලකට ගියොත් ඒ දකින ස්ථාන 10 ගැනම 100 ගැනම අපිට මතකයි අහවල් තැන මෙහෙම දෙයක් අහවල් තැන මෙහෙම දෙයක් තිබ්බා කියලා නිමිති තියෙනවා. යමක් ඇහුනොත් සද්දයක් අහවල් තැනින් මෙන්න මේ විදිහේ සද්දයක් අහන්න පුළුවන් කියලා නිමිති හිටිනවා. ඊගාවට අපේ ස්වභාවය තමයි දකින අහන දේවල් ඉතුරු වෙනවා. ඒ වගේම තමන්ට ප්‍රතිපක්ෂව තමන්ට පරිබාහිරව තව වස්තුවක් නිර්මාණය වෙනවා, දෙවන්නේක් නිර්මාණය වෙනවා. අපිට ඇහැට පෙනෙන සවිඥානික අවිඥානික තව වස්තුවකුත් හම්බ වෙනවා. කන අපේ කනට තව පරිබාහිර ශබ්ද හම්බ වෙනවා. එතකොට දෙවන්නේක් නිර්මාණය වෙනකොට ඇලෙනවා ගැටෙනවා කියන එක නොවුනොත් තමයි පුදුම වීම පුදුම නැහැ. හරි. අපි ඔය අපේ ස්වභාවයෙන් අපි කතා කළේ ඔය දැන් කොහොමද තණ්හාව ඇති වෙන්න හේතු වෙන විදිහට සංස්කාර සකස් වෙන අපේ මනස ගැනයි අපි කතා කළේ. මේ වගේ මානසික මට්ටමක් පවත්වන අපිටයි රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා ඇති වෙන්නේ. එහෙම වුණොත් උනේ උපාදාන භවය ඇතිවලා ජරා මරණ ඇති වෙන්නේ. හරි. අපි රහතන් වහන්සේ නමක් තණ්හාව නැති කළා සසර ඉපදීම නතර කළා දුක නැති කළ පුත්තමන් වහන්සේ නම. හරි. සසර ඉපදීම නතර කළා. ඉපදීම ඇති කරන තණ්හාව ක්ෂය කළා. ඒ තණ්හාව ක්ෂය වුණේ කොහොමද කියන කාරණාව අපි බලමු. විසංකාර ස්වභාවයට ගිය සිතක් තියෙන නිසා. රැස් වෙන්නේ නැති මානසික ගතියක් තියෙන නිසා. හොඳට බලන්න අපි වගේම 10 පොලකට හෝ 100 පොලකට ගිහිල්ලා එහෙන් රූප දැක්කොත් පින්වතුන් හිතනවද දකින අහන දේවල් අපිට වගේම ඇතිකමට ඒ මානසික නිමිති ඉතුරු වෙයි කියලා? ඉතුරු වෙන්නේ නැහැ. අඩි සටහන් අඩි සලකුණු ඉතුරු වෙන්නේ නැහැ. දැක්කහම දැකීමෙන් පස්සේ දැකපු දේවල් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා මිසක ඇතිකමට ඉතුරු වෙන්නේ නැහැ. ඊගාවට දකිනකොට තමන්ට ප්‍රතිපක්ෂ තමන්ට
ප්‍රතිපක්ෂ රූප ශබ්ද කියන අරමුණක් හම්බ වෙන්නේ. දෙවන්නේක් නිර්මාණය වෙන්නේ. තමන්ටම පෙනෙනකම දැනගන්නකමත් විතරයි හම්බ වෙන්නේ. මේක ටිකක් ගැඹුරු ධර්මතාවයක්. දෙවන්නේක් නිර්මාණය වෙන්නේ නැහැ. දිට්ඨි සුත මුත විඤ්ඤාත කියන දැකීම ඇහිම කියන ධර්මතාවයක් තියෙනවා. ඒ දැකීම තමන්ගෙමයි ඇහිම තමන්ගෙම කියලා කියන්නේ විපාකයට පුරාණ කර්මයට හටගත්ත විපාකයක ඵලයක් තමයි පෙනෙනකම ඇහෙනකම. ඒ පෙනෙන්න තියෙන හේතු ටික නිරුද්ධ වෙනවා, ඇහෙන්න තියෙන හේතු ටික නිරුද්ධ වෙනකොට පෙනෙන ඇහෙන දේ නිරුද්ධ වෙනවා කියන තැනකින් පෙනෙනවා තමන්ට පෙනෙනවා, පෙනෙන දේ එක ගනුදෙනු කරනවා. ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට පෙනෙන දේත් නිරුද්ධයි. එතකොට පෙනෙන දේ ආරම්භය ගනුදෙනු කරපු මානසික මට්ටම තවසක්. පෙනෙන දේ ඉතුරු වෙන්නේ. පුරාණ කර්මයට විපාකයක් ඇටියට තමන්ට ඇහෙනකම හම්බ වෙනවා. ඇහෙන දේ ආරම්භය හිතින් කියින් කරනවා. ඇහෙන දේ තමන් තුළම හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා. ඒ හින්දා ඒ ආරම්භය හිතින් කියින් නිරුද්ධයි. ප්‍රතිපක්ෂව ඉතුරු වෙන්න දෙයක් හම්බ වෙන්නේ. අන්න දෙවන්නේක් නිර්මාණය වෙන්නේ නැතුව පුරාණ කර්මයට විපාක හැටියට දිට්ඨි සුත මුත විඤ්ඤාත දැකීම ඇහිම් දැනීම දැනගැනීම කියන ධර්මතාවයක් හම්බ වෙනවා. ඒකද ඉතුරු නැතුව නැති වෙනවා කියන මානසික මට්ටමක් තියෙන නිසා උන්වහන්සේට තණ්හාව ඇති වෙන්න තියෙන භූමියම නැහැ. තණ්හාව කියන එකට ඉඩ නැහැ. ඒ විසංකාර ස්වභාවය නිසා කර්ම නිමිති රැස් නොවන ස්වභාවය නිසා උන්වහන්සේට රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා කියන තණ්හාව ඉතුරු වෙන්නේ නැහැ. ඒ හින්දා මතු ජරා මරණ දුක නැති වෙලා. එතකොට මෙතින්ද මට මතක් කරන්න ඕනේ ඒ රහතන් වහන්සේ නමකගේ ගතිය හොඳට බලන්න. යමක් දැක්කොත් දැකපු දේ දැකීමෙන් පස්සේ ඉතුරු වෙන්නේ නැහැ. නමුත් අපි යමක් දැක්කොත් දැකීමෙන් පස්සේ ඉතුරු වෙනවා. ගෞතම රහතන් වහන්සේ නමක් යමක් දකිනකොට පෙර අවිද්‍යා කර්මයට හටගත්ත විපාක වූ ධර්මතාවයක් තමන්ගේම විපාක වූ ධර්මතාවයක් පේනවා කියන එක. තමන්ගේම පෙනෙනකම හේතු ටික නිසා හටගන්නවා, හේතු නැතිනොත් පෙනෙනකම නැති වෙනවා. නමුත් අපිට විතර විපාකයට හම්බෙච්ච අපේ ඇහැට බාහිර නිමිති හම්බ වෙනවා. අපිට විපාකයට හම්බෙච්ච දෙයක් විතරක් පෙනෙනකමක් විතර නෙමෙයි, පෙනෙනකමට හසු වෙන දේකුත් හම්බ වෙනවා. ඒ විපාකයට පෙනෙන දර්ශනේ නිරුද්ධ වුණාට විපාක මට්ටමට හසු වෙච්ච දේවල් අපිට ඉතුරු වෙනවා. හොඳට හිතුවොත් මොකක්ද තාක්ෂණය කියලා? ධර්මයක් හරි. රහතන් වහන්සේ නමකට දෙවන්නේක් නිර්මාණය වෙන්නේ නැති විදිහට බලන් අහන්න පුළුවන් නම් ඊට පස්සේ බලලා අහලා එතනින් අහකට යනකොට නිමිති ඉතුරු වෙන්නේ නැත්තම් ඒ මොන විදිහටද මනස පරිහරණය කළේ? අපිට දකිනහන වෙලාවට තමන් සහ තමන්ට ප්‍රතිපක්ෂ වස්තුවක් නිර්මාණය වෙනවා නම් දෙවන්නේක් නිර්මාණය වෙනවා නම් ඊට පස්සේ දැකලා ආපහු යනකොට දකිනහන දේවල් ඉතුරු වෙනවා නම් මොන වරදක්ද අපේ කොතනද අපිට මේකේ වැරද්ද තියෙන්නේ කියන කාරණාව අපි ටිකක් ගවේෂණය කළොත් අපිට මෙන්න මේ සංහාව ඇතිවෙන්න හේතු වෙන නිමිති හැදෙන දෝෂය හොයාගන්න පුළුවන්. තණ්හාව හැදෙන්න හේතු වෙන නිමිති හොයාගන්න පුළුවන්. අපව පටලවා ගන්න එපා. මම වෙලාවක් පොඩ්ඩක් තියන්න. මුලින්ම මම මතක් කළේ පටිච්චසමුප්පාද ධර්මතාවය සම්මර්ෂණය කළාම ලැබුණු උත්තරය තමයි තණ්හාව නැති වුණොත් තණ්හාව නිසා දුක ඇති වෙනවා, තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියන උත්තරය. හැබැයි මේ තණ්හාව කියන ධර්මතාවය ඇති වෙන්නේ මෙන්න මේ සංස්කාර නිමිති නිසායි. සංස්කාර නිමිති නැති වුණොත් තණ්හාව නැති කරන්න පුළුවන් වෙන්නේ කියන කාරණාව නිසා තමයි මාර්ගය කියන තැනකට ආපහු අපිව පනවලා තියෙන්නේ. අපි පැමිණලා තියෙන්නේ.
ඒකයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙකුට හම්බ වෙනවා ඊට පස්සේ මාර්ග දර්ශනය සම්මා දිට්ඨිය. ඒ කියන්නේ සම්මා දිට්ඨිය කියන එකේදී හම්බ වෙන්නේ මොකද්ද? මනස විසංඛාරගත ස්වභාවයකට පත් කරගන්නට කරන්නේ මොකද්ද කියන වැඩ පිළිවෙල. අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ කියන තැනක. හරි. අපි දැන් පොඩ්ඩක් කතා කරමු රහතන් වහන්සේ නමකට දකිනහන දෙක නිමිති ඉතුරු නොවුණු නිසායි රූප ශබ්ද ගන්ධ රස පැත්තේ නිමිති ඉතුරු වුණේ නැහැ. ඒ හිඳයි විසංකාර ස්වභාවයකට මනසපත් වෙච්ච නිසායි තණ්හාව නැති වුණේ. අපිට දුක ඇති වෙන්නේ තණ්හාව නිසායි. ඒ තණ්හාව ඇති වෙන්නේ භූමියේ තියෙන හිඳයි. මොකද්ද? තණ්හාව ඇති වෙන්න පුළුවන් ආකාරයට රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ නිමිති තියෙන හිඳයි තණ්හාව ඇති වෙන්නේ. ඕම නිමිති නැති ඒ තණ්හාව නැති කරන්න නම් අපිට නැති කරන්න පුළුවන් වෙනව කොහොමද? අන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන නිමිති අපේ මනසේ නොහිටියෝ. ඒකයි දුකට හේතුව තණ්හාව කියලා පෙන්නලා තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා පෙන්නලා ඒ තණ්හා නිරෝධයෙන් දුක්ඛ නිරෝධ වෙන වැඩපිළිවෙල ඊට පස්සේ පෙන්වන්නේ කොතනින්ද? කෙලින්ම දකින්නහන නිමිතිද නොහිතන මට්ටමක දර්ශනයකින්. ඒක තමයි මාර්ගයේදී පෙන්වන්නේ. අපි ඒ පිළිබඳව පොඩි කාරණාවක් අපි කතා කරමු පොඩ්ඩක්. එතනදී පුරාණ කර්මයට විපාක හැටියට හම්බ වෙලා අපිට පේනවා කියන සිද්ධිය ගැන අපි බලමු. පුරාණ කර්මයට හම්බෙච්ච විපාක ටික මම වෙලාම දින්ද එක ආයතනකින් කියන්නම්. මේ කතා කරන ටිකක් ගැඹුරුයි. නමුත් මතුවට මේ කරුණු කාරණා ගලපලා ගන්නට හැමදෙනාම උත්සාහවත් වෙන්න. අපේ ඇහැ අපි ගන්නු මොකද ගොඩාක් කෙලස් වලට හිතේශී වූ නිමිති ඉතුරු වෙන්නේ අපිට මේ ඇහැ හරහා. මේ ඇහැ ගත්තොත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මාංශ චක්ෂුසේ සහ ප්‍රසාද චක්ෂුසේ කියලා. එතකොට මේ ඇහැ ගත්තාම සම්පූර්ණ දර්ශන කෘත්‍යයේදී ප්‍රධාන වෙන්නේ ඇහැ. මේ ඇහැ හැදිලා තියෙන්නේ ඉදිරියෙන් තියෙන වස්තුවක් නැත්තම් යමක් පිළිබිඹු කරන්න පුළුවන් විදිහේ ඔපයක් ඇතුව කණ්ණාඩියක් තියෙන්නේ කණ්ණාඩිය ඔපයක් තියෙන්නේ ඉදිරියෙන් තියෙන වස්තුවක් පිළිබිඹු කරන්න වගේ. එතකොට මේ ඇහැට කර්මෙන් එබඳු ගතියක් හැදලා තින්නේ ඇයි? බාහිර අපි හිතාගෙන ඉන්න විදිහේ රූප තියෙනව නෙමෙයි. අවකාශ ධාතුව අවුරාගෙන පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා කියන අෂ්ටමක රූප කලාප අවකාශ ධාතුව තුල රාශි වෙලා තියෙනවා. අවකාශ ධාතුව තුල රාශි වෙලා තියෙන මහ භූත රූප කලාප තියෙන තැනට ආලෝකය වැටිලා පරාවර්තනය වෙනකොට මේ චක්කු ප්‍රසාදයේ තුලදී රූපසටහන් හැදෙනවා. රූප හැදෙනවා. මේ රූප උපද්දලා ගන්න රූප හදන්න තමයි මේ ඇහැ කියන මැෂින් එක තියෙන්නේ. අපි ගත්තොත් හංසයන්ගේ තෙල් අරගත්ත මැෂින් එකට පුළුවන් එකට තියෙන කිරි දියයි එකට තිබ්බහම කිරි වලින් වතුර වෙන් කරලා වතුරෙන් කිරි වෙන් කරලා පෙන්වන්න. ඒ වගේ අෂ්ටමක රූප කලා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන අෂ්ටමක රූප කලාප තියෙන තැනක මේ ඇහැ නැමැති මැෂින් එකට මේ ප්‍රසාදයට පුළුවන් වෙනම වර්ණ සටහන් ටික විතරක් ගෝචර කරගන්නට ඒකද ආලෝකයේ උදව් වෙන්නේ. එතකොට ඇහැ නිසායි රූප හැම්බෙන්නේ, රූප නිසායි ඇහැ හම්බ වෙන්නේ. හරි. එතකොට අපිට පේන්නේ ආලෝකයේ උදව්වෙන් මහ භූත තියෙන තැනකට ආලෝකය වැටුනහම ඇහැට තමයි රූපේ වැටෙන්නේ. ඇහත් රූපයක් තියෙන තැනට හිත ඊට අනුගතව උපන්නාම චක්කු සම්පස්සිය කියනවා.
ස්පර්ශය නිසායි අපිට මේ යම් වස්තුවක් පෙනෙන්නේ. අපිට යමක් පේන්න නම් ඇහැ නැතුව, රූපේ නැතුව, චක්කු විඥානේ නැතුව පෙනෙන්නේ නැහැ. පේනවා කියන සිද්ධිය ගත්තාම චක්කු සම්පස්යෙන් උපන්න වේදනා සංඥාවන් හිතක පහළ වීමට තමයි පේනවා කියලා කියන්නේ. හොඳට මේ පේනවා කියන සිද්ධිය ගන්න දික්ටි කියන එක චක්කු සම්පස්සය නිසායි, ස්පර්ශය නිසායි යමක් පෙනෙන්නේ අපිට. අපිට ඇහැ කියන යමක් නැත්තම්, හිත කියලා යමක් නැත්තම් රූප ගැන අපි දන්නේ. හිත කියලා චක්කු විඥානය කියලා යමක් නොඋනේ නම් අපි ඒ රූප දන්නේ. ඇහැ කියලා යමක් නැත්තම් හිත තිබුණත් රූප තිබුණත් ඒත් මේ පේනවා කියන කෘත්‍ය වෙන්නේ. එතකොට ඇහැ තිබුණත් හිත තිබුණත් රූප කියලා යමක් හම්බුනේ නැත්තම් ඒත් පේන්නේ. එතකොට මෙතනදී ඒ ඇහෙනුයි ඒ හිතෙනුයි තියෙන රූප දැක්ක නෙමෙයි. තියෙන රූපයක් කියලා හිතනටත් රූපය ඉපදිලා නැති වෙනවා කියලා හිතන්නේත් අපි පෙවුනවා කියන සිද්ධිය මුල් කරගෙනනේ. නමුත් පේනවා කියන සිද්ධියට ඇහැයි හිතයි රූපයයි කියන තුන් දෙනාම නිසාම නම් පෙනෙන්නේ. එතකොට මේ පේනවා කියන සිද්ධිය ගත්තාම බාහිර රූපෙට විතරක්වත් ඇහැට විතරක්වත් හිතට විතරක්වත් දාන්න පුළුවන් කමක් නෙමෙයි. එතකොට මෙතන ධර්මතා දෙකක් තියෙනවා. මෙන්න මේ කාරණා දෙක හොඳට තේරුම් ගන්න. රූපයක් තියෙනවා, රූපයේ පෙනෙන කමක් තියෙනවා. පෙනෙන කම කියන්නේ එක රූපේ දකින්නවා කියන එක චක්කු විඥාන සිතේ කෘත්‍යයක්. දර්ශන කෘත්‍ය කරන චක්කු විඥාන සිතෙන්. එතකොට චක්කු විඥාන සිතට දර්ශනය වෙන්නේ මොකක්ද? රූපය. මොන රූපයද? චක්කු ප්‍රසාදයට පතිත වෙලා තියෙන රූපය. එතකොට රූපයත් දැනගන්න හිතත්. මම ඔන්න හොඳ කාරණාවක් ඕගලන්ට කියනවා. මෙන්න මේකෙන් අල්ලගන්න පුළුවන් අපිට මේ වෙලා තියෙන දෝෂේ. අපි කියමු යම් කිසි කෙනෙක්ගේ ඇහැට ওই වගේ ආලෝක උදව්වෙන් රූපයක් වැටලා තියෙනවා. ඒ කියන්නේ හඳ බලාගෙන ඉන්නවා කියලා. දැන් හඳ දිහා කෙනෙක් බලාගෙන ඉන්නවා. දැන් කෙනෙකුට පේනවා මොකද්ද? අපි බාහිර රූපේ බලනවා කියලා නේ අපිට තේරෙන්නේ. හරි. බාහිර රූප පේනවා කියන හඳ කෙනෙකුට පේනවා. දැන් බලාගෙන ඉන්නවා. හරි. ගාවට පරචිත්ත විඥානයේ තියෙන අනුන්ගේ සිද්ධාන්නා නුවණක් තියෙන කෙනෙක් හඳ දිහා බලාගෙන ඉන්න කෙනාගේ හිත දිහා බැලුවොත්. දැන් එක්කෙනෙක් හඳ දිහා බලාගෙන ඉන්නවා. හරි. දැන් එයාට පේනවා හඳ. තව කෙනෙක් කරනවා මොකද්ද? පරචිත්ත විඥානය. ඒ කියන්නේ අනුන්ගේ සිද්ධාන්නා නුවණක් තියෙන කෙනෙක් හඳ දිහා බලාගෙන ඉන්න කෙනාගේ හිත දිහා බලනවා. හඳ දිහා බලාගෙන ඉන්න කෙනාගේ හිත දිහා බලනකොට ඒ හිතේ එතකොට එයාට පේනවා අරය හඳ දිහා බලාගෙන ඉන්නේ කියලා. පරචිත්ත විඥානයෙන් ඉන්න කෙනාට දන්නවා මේ වෙලාවේදී අරය හඳ දිහා බලමින් ඉන්නේ කියලා. කොහොමද දැනගන්නේ? මොකද හඳ දකින්නවා කියලා ඒ ස්පර්ශය නිසා දර්ශන කෘත්‍ය කියන්නේ මේ වෙලාවේදී යාගේ සිතේ අපි හඳ කියලා විවහාර කරන විදිහේ සංඥාවකුයි ඊට අනුරූප වූ මානසිකාරයකුයි දෙක තමයි වේදනා සංඥා කියන චෛතසික ටිකක් තමයි මෙයාගේ හිතේ තියෙන්නේ. එතකොට පරචිත්ත විඥානයේ තියෙන කෙනා හිත අරමුණු කළාම අහුවෙන්නේ මොකද්ද? අර රූපේ ආරම්භය ස්පර්ශයෙන් පහළ වෙලා තියෙන චිත්තචෛතසික ටික තමයි මෙයාගේ හිතට හසු වෙන්නේ. හොඳට බලන්න පරචිත්ත විඥානයේ තියෙන කෙනාට අහුවෙන්නේ ආර්යයාගේ හිතේ තියෙන වේදනා සංඥා චේතනා කියන ඒ කියන්නේ දකින්නවා කියන කෘත්‍ය කරන චෛතසික ටික තමයි හම්බ වෙන්නේ. ඊට පස්සේ ආර්යයා දකින්නේ ඇහැට වැටෙන රූපේ. හරි. අපි කියමු බාහිර රූපේ කියලා. බලන්න පරචිත්ත විඥානයේ තියෙන කෙනාට හඳ ගැන දැනුමක් ආව. නමුත් හඳ කියන එකේ නිමිති චුට්ටක්වත් ඉතුරු වෙනවද? ඉතුරු වෙන්නේ නැහැ. බාහිර නිමිත්තක් නැතුව බාහිර නිමිත්තක ගතිය මේ හිතේදිලා තියෙනවා.
මේ හිතේ තියෙන ගතිය පරිචිත්ත විඥානනය දන්නා වූ කෙනාගේ හිතට හසු වෙලා තියෙනවා. බලන්න පරිචිත්ත විඥානනය කියන නෝන තියෙන කෙනාට හසු වෙලා තියෙන තව හිතක තියෙන ගතියක් නේ. හරි. එයාගේ හිතට හසු වෙලා තියෙනවා කියලා අපි කියමු බාහිර තියෙන නිමිති. හරි. ඕක තමයි උපමාව. උපමාව තමයි උපමෙය්‍ය තමයි චක්කු විඥාන සිත කියන්ට චක්කු විඥාන සිතට බාහිර තියෙන රූප නිමිත්තක් පේනවා. දැන් බාහිර නිමිත්ත හඳ වගේ කියන්නේ චක්කු විඥාන සිතට රූප නිමිත්තක් පේනවා. මනෝ විඥාන සිතෙන් අපි දැනගන්නේ බාහිර තියෙන හඳ නෙමෙයි, බාහිර තියෙන වස්තුව නෙමෙයි. චක්කු විඥාන සිතේ අර දර්ශනය කරපු චක්කු විඥාන සිතේ තියෙන gati ටිකයි මනෝ විඥාණයට හසු වෙන්නේ. අපි පේන දේ දැනගන්නවා කියලා කියන්නේ. අපිට පේනවා පේන දේ දැනගන්නකොට පේන දේ දැනගන්නවා කියලා කරන්නේ මොකද්ද? අපේම දර්ශනය අපි දැනගන්න එක කරන්නේ මිසක බාහිර වස්තුවක් හමු වෙන එක නෙමෙයි. එතකොට අපේ මනෝ විඥාන මට්ටමේ සිතට හසු වෙලා තියෙන චක්කු විඥාන මට්ටමේ සිතේ තියෙන චෛතසික ටික. චක්කු විඥාන මට්ටමේ සිතේ චෛතසික ඇති වෙන්න නම් ඇහත් බාහිර රූපයක ආලම්බනයත් හිතත් කියන ස්පර්ශය නිසා චක්කු විඥාන සිතේ දර්ශන කෘත්‍යයක් වුණා. ඔන්න දැන් හද දකිමින් ඉන්න කෙනා වගේ චක්කු විඥාන සිත. ඊට පස්සේ පරිචිත්ත විඥානනේ තියෙන කෙනාට හද දකිමින් ඉන්න කෙනා හසු වෙනවා වගේ මනෝ විඥාන මට්ටමේ සිතට චක්කු විඥාන මට්ටමේ සිතේ තියෙන ධර්මතා ටික හසු වුණොත් අපිට කවදාවත්ම බාහිර වස්තුව දැනගන්න මට්ටමට හම්බ වෙනවද? නැහැ. එතකොට ඇහැ රූප චක්කු විඥාන කියන තුන නිරුද්ධ වෙනකොට ස්පර්ශ නිරුද්ධ වෙනකොටම චක්කු විඥාන මට්ටමේ පෙනෙනවා කියන හඳ පේනවා කියන සිද්ධිය අතහැරෙනකොටම මනෝ විඥාණයට හම්බ වෙන්නේ අර වේදනා සංඥාවගේ නිරෝධ ස්පර්ශ නිරෝධය. ඔන්න ඔය කාරණාව ඔහොම වෙද්දී අපි කරන දේ මොකද්ද කියන එක දන්නවද? අපි කරන්නේ චක්කු විඥාන මට්ටමින් බාහිර වස්තුව නිසා දකින බව ඇති වෙනවා. මනෝ විඥාණයෙන් අපි මොකද කරන්නේ? බාහිර වස්තුවම කෙලින්ම දැනගත්තා වගේ තැනකින් තීරණය කරන්නේ. ඒ හින්දායි අපිට මේ නිමිති ඉතුරු වෙන්නේ. උදාහරණේ අපි උපමාවටම ගියොත් කෙනෙක් හඳ බලමින් ඉන්නවා. පරිචිත්ත විඥානයේ තියෙන කෙනා අනිත් කෙනාගේ හිත බලලා හඳ දැකපු නිමිත්ත ගන්නවා. එයා කෙලින්ම හිතුවොත් කෙලින්ම හඳමයි දැක්කේ බාහිර තියෙන නිමිත්තමයි දැක්කේ කියලා. එතකොට හිත හසු වෙනවද? පරිචිත්ත විඥානයක් වෙන්නේ නැහැ. හිත දන්නවා කියන එකක් වෙන්නේ නැහැනේ. හිත දැකලා වේදනා සංඥාවන් අනුන්ගේ හිත දැකලා එයා හඳ දිහා බලාගෙන ඉන්නවා කියන දැනුම ඇති කරගත්ත කෙනයි බාහිර වස්තුව හඳ දිහා බලලා හිතේ දැනුම ඇති කරගත්ත කෙනා දැකීම ඇති කරගෙන පහල කරගෙන ඉන්න කෙනයි ධර්මතා දෙකයි. ඒ වගේ යම් වස්තුවක් මුලින්ම දකිනවා කියන දර්ශන කෘත්‍ය කරනවා චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන කියන තැනක. ඊට පස්සේ ඒ දකින අහන දේ මනෝ විඥාණයෙන් දැනගන්නේ. කිසිම වෙලාවක බාහිර වස්තුවක් දැනගන්න ඉඩක් ඇත්තේම නැහැ. නමුත් අපිට කවදාවත්ම හම්බ වෙන්නේ අපි තුලම පෙනෙනකම හදලා පෙනෙන දේම අපි දැනගන්නව නේද? ඇහෙනකම හදලා ඇහෙන දේම දැනගන්නව නේද කියලා අපි දන්නේ. අපි පෙනෙන ඇහෙන දේවල් කෙලින්ම බාහිර තියෙන දේවල්මයි දැනගන්නේ කියන තැනකින් කෙලින්ම මනෝ විඥාන මට්ටම බාහිර රූප ශබ්ද ගන්ධ රස මට්ටමට යොමු කරලා දැනගන්න කම හින්දා අපිට මේ නිමිති ඇවිල්ලා තියෙන්නේ. රහතන් වහන්සේට නිමිති හම්බ වෙන්නේ නැති දෙවන්නේක් නිර්මාණය වෙන්නේ නැහැ කියලා කියන්නේ. චක්කු විඥාන මට්ටමින් පෙනෙනකම හදනවා. පෙනෙන දේම දැනගන්නවා නේද කියලා. එතකොට පෙනෙන දේ එක්කයි කතා බහ කරන්නේ. සෝත විඥාන මට්ටමින් ඇහෙනකම හදනවා. ඇහෙන දේම දැනගන්නවා කියන තැනකින් ඇත්ත දකිනවා. එතකොට රහතන් වහන්සේ දන්නවා පේන්න තියෙන හේතු ටික නිරුද්ධ වෙනකොට පෙනෙන දේ නිරුද්ධ වෙනවා. ඇහෙන්න තියෙන හේතු නිරුද්ධ වෙනකොට ඇහෙන්න තියෙන දේ නිරුද්ධ වෙනවා. එතකොට පෙනෙන ඇහෙන දේ ආරම්භය මොනතරම් හිතින් කිරින් කෙරුවොත් ඒක නිමිති රැඳෙන්නේ අපිට වෙලා තියෙන්නේ චක්කු විඥාන මට්ටමින් පෙනෙනකම හදලා
මනෝවිඥාන මට්ටමින් තීරණය කරනවා බාහිර රූපේ කියලා කෙලින්ම. සෝත විඥාන මට්ටමින් ඇහෙනකම් හදන්නේ, ඇහෙන්නේ. ඇහෙන දේ දැනගන්නවා කියලා කරන්නේ ඒ සිතේ තියෙන නාම ධර්ම ටිකයි අරමුණු කරන්නේ. නමුත් විඥානයේ මායාකාරය තීරණය කරන්නේ කෙලින්ම බාහිර තියෙන රූපය. ඔන්න ඔය දර්ශනය පුරාණ කර්මයට හටගත්තු විපාක ටිකේදී දෙවන්නේක් නිර්මාණය නොවන විදිහට තමන්ටම පෙනෙන දේම තමන් දැනගන්නවා කියන තැනකින් ඇහෙන දේම දැනගන්නවා කියන තැනකින් පෙන්වන්න පුළුවන් නම් අපිට දකින්න පුළුවන් වුණොත් දෙවන්නේක් නිර්මාණය වෙන්නේ නැහැ. දකින අහන දේ තුල ඉතුරු නිමිති ඉතුරු වෙන්නේ නැහැ. ස්පර්ශය නිසා පෙනෙන කමක් එනවා. පෙනෙන දෙයට හිතින් කියින් කිරින් කරනවා. ස්පර්ශය නිරුද්ධ වෙනකොට පෙනෙන දේ නිරුද්ධ වෙනවා. එතකොට අපිට නිමිති ඉතුරු නොවුනොත් අන්න රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන තණ්හාවට ආහාර නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ තණ්හාව නැතිකොල දුක නැති වෙනවා කියලා පෙන්නලා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේදී ඒ තණ්හා නිරෝධයට යන වැඩපිළිවෙලේදී පෙන්වන්නේ මොකද්ද? මෙන්න මේ විසංකාරගත ස්වභාවයට මනසපත් කරගන්න ලක්ෂණය. ඒකයි විසංකාරගතං චිත්තං තණ්හානං khය මජ්ජක. තණ්හාවගේ ක්ෂය භව අවබෝධ කළා කොහොමද? විසංකාරගත ස්වභාවයට ගියේ සිටෙනුයි ඒක වෙන්නේ. විසංකාරගත ස්වභාවයට පත් වෙන්නේ කොහොමද? ඔන්න ඔය පුරාණ කර්මයට හටගත්තු විපාක තියෙන තැනකින් පෙනෙන ඇහෙනකම හදනවා. ඒ පෙනෙන ඇහෙන දේ එක්කයි අපි ගනුදෙනු කරන්නේ කියන කාරණාව පෙන්වන්න පුළුවන් නම් මෙන්න මේ අපිට බාහිර රූප, ශබ්ද, ගන්ධ කියලා නිමිති ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේක ටිකක් සාකච්ඡා කරලා කතා කරන්න ඕනේ ක්‍රම ටිකක්. නමුත් මට කාල වෙලා නැහැ. ඔය වගේ මම මේ ගැඹුරු දර්ශනීය පැත්ත ගොඩක් වෙලාවට මම කතා කරලා තියෙනවා. ගොඩක් දෙනෙකුට තේරෙනවා. නමුත් මට අද විශේෂයෙන් ප්‍රධානව අවශ්‍ය වුණා තව කාරණාවක් පොඩ්ඩක් මතක් කරන්නට. මේ පෙන්නපු දර්ශනය ඇත්තටම සත්‍යයක්, නිවැරදි. නමුත් කොච්චර සත්‍යයක්, කොච්චර නිවැරදි වුණත් නීවරණ සහගත අපේ මනසට මේ දර්ශනය බරයි. නීවරණ සහගත අපිට මේ දර්ශනයට ලං වෙන්න අපහසුයි. ඒ හින්දා අපිට මේකට මේ කතා කරපු දර්ශනය දකින්න දවසටයි ආශ්‍රයයන්ගෙන්, කෙලෙසුන්ගෙන් මනස මිදෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මාර්ගයේ වඩනවා කියන මට්ටමට එන්නේ අපි ඔන්න ඔය කතා කරන දර්ශනය දකින්න මට්ටමෙන් ගනුදෙනු කරන්න පුළුවන් නම්. එතකොට මේ මට්ටමට දකින්න නම් ඒ කාරණා තව පැහැදිලි කරගන්න ඕනේ. ඔය මට්ටම දකින්න නම් අපේ හිතේ ලොකු සමාධියක් තියෙන්න ඕනේ. චිත්ත සමාධියක් තියෙන්න ඕනේ. චිත්ත සමාධියක් ඇති කරගන්න, ඒ කියන්නේ නීවරණ ධර්ම අඩු වෙලා සමාධියක් ඇති කරගන්න ඕනේ. ඉතින් සමාධිය ඇති කරගන්න එක ගැන පොඩි කාරණාවක් මම අවස්ථානුකූලව වුණත් පොඩ්ඩක් අරගෙන මතක් කරන්නම්. ඇත්තටම මට මේ ළඟදී පොඩි කාරණාවක් මතක් වුණා. ගොඩාක් පින්වතුනුත් හිත එකඟ කරන්න, හිත සමාධි කරන්න ගොඩාක් මහන්සි ගන්නවා ඇති, වෙහෙසෙනවා ඇති. නමුත් මහන්සි ගත්තත් වෙහෙසුණත් හිත සමාධි කරනවා කියන එක හරි අපහසුයි කියලා තේරෙන්න පුළුවන්. එතකොට පැය කාලක්, පැය භාගයක් හරි භාවනා කරනකොට ඒක හිත බාහිරයටම අදිනවා. භාවනා කරන්නට අමාරු ගතියක් තේරෙනවා වෙන්න පුළුවන්. ඇත්තටම ඒක අද මේ තියෙන වටපිටාවත් එක්ක එහෙම නොවුනොත් තමයි පුදුමයි. එහෙම වීම පුදුමයක් නැහැ. පින්වතුනි, සමාධිය තිබුණු මේ ඇත්ත දකිනවා. සමාධිය ඇති කරගන්නවා කියන එකේ අපි කරන ක්‍රමයේ යම් අඩුපාඩුවක් වැරද්දක් තියෙනවා කියලා මට තේරෙන්නේ. ඒ කියන්නේ අපි මෙහෙම කිව්වොත් කෙටියෙන් අටුවාවක තියෙනවා ලස්සනට හැදුණු ගොයමක් තියෙනවා. මේ ගොයමට එක එළදෙනක් පැනලා ගොයම කනවා. කාලා එනවා. හැබැයි අර වගා කරපු ගොයම හදපු මිනිස්සයා මේ එළදෙනට ගහලා බැනලා තරවටු කළා මුකුත් නොකළොත්
දෙවෙනි දවසේදී මේ ගොයම සිහි කළා ගුණා යනවා. එළදෙන යනවා. දෙවෙනි දවසේදීත් මෙයාට කරදරයක් නැවුත් බඩගින්නක් තියෙනවා, ගොය මුකුත් තියෙනවා නම් කරදරයක්වත් නැත්තම් ඒකට ගිහිල්ලා කනවා කියන එක නවත්තන්න බෑමයි. ඉතින් අටුවාවේ පෙන්නනවා. එතකොට දෙවෙනි දවසේදී මේ දෙන පැනලා ගොයන් කනවා. කනකොට ගොයන් හිමියා අර දෙනට හොඳටම ගැහුවොත්, ගව දෙනට හොඳටම ගැහුවොත් මොකද වෙන්නේ? ගොයන් කාලා ආපහු ආවත් ගොයම කණ්ඩ ආපහු යන්න සිහි වෙනකොට අර ගහපු එක මතක් වෙනවා. ඒත් යනවා දෙවෙනි දවසේ. දෙවෙනි දවසෙත් ගිහිල්ලා ගොයම කනවා. දෙවෙනි දවසේ ඊටත් වඩා මේ කුඹුරු හිමියා හොඳටම දඬුවම් කරනවා, ගහනවා මේ එළදෙනට. දෙවෙනි දවසේ ගොයමත් කාලා ගුටිත් කාලා එනවා. තුන්වෙනි දවසෙත් ගුටි කෑමත් මතක් වෙනවා, ගොයන් කෑමත් මතක් වෙනවා. ඒත් ගොයමට යනවා. කුඹුර කනකොට බෙහෙවින්ම තලනවා, තරවටු කරනවා, ගහනවා. එතකොට හතරවෙනි දවසේ පෙන්නනවා ගොයම ඛණ්ඩ හිත සිහි වෙනකොටම ඊට වඩා වේගෙන් හිතට දැනෙනවලු අර ගුටි කාපු කම. අර ගුටි කාපු කම ඒ හින්දා යන්නේ නැහැලු කියලා පෙන්නනවා අටුවාව. ඒ වගේ පින්වතුනි මම මතක් කළේ මෙහෙමයි. අපි හැම කෙනෙක්ම බලන්න මේ බණ කතා කරනවා, දර්ශනයක් කතා කරනවා. ඊට පස්සේ මේ දර්ශනයට සමාධියක් ඕනේ කියලා කතා කරනවා. සමාධියේ වඩන්න කියලා ආනාපාන සතිය, බුද්ධ ගුණ, අසුභය, මරණය කුමන හෝ කමඨහම් වඩන්නත් හදනවා. හැබැයි කමඨහම් වඩන්න ගියාම මරන්න වගේ හිත මොන විදියකට තියාගන්නද බාහිරේටම අදිනවා. ඇයි මේකට හේතුව? මේකට හේතුව තමයි ගෙවල් දොරවල් අම්මා තාත්තා දුව පුතා යාන වාහන ඉඩ කඩන් ලස්සන උයන් වතු ගෙවල් කියලා මේ හිතට දැනෙන ලෝකයක් එහෙමම තියෙද්දි මේවා ඔක්කොම තියෙද්දි ඒකේ දෝෂයක් ආදීනයක් පෙන්වන්නේ ඒවා ඔක්කොම තියනවා කියන ගතිය තියෙනවා. අපි ඉතින් භාවනා කරන්න යනවා. භාවනා කරන්න කියලා ඉඳගත්තට හිත දන්නවා මෙහෙම ලස්සන තැන් ඇසුරු කරපු අය පුද්ගලයෝ තැන් තියනවා කියලා. ඉතින් මේ හිත නිමිත්තක තියෙන නැතුව කඩාගෙන බාහිරට යන එක පුදුමයක් නෑ. හැබැයි එහෙට යන හිතට බාහිර තියනවා ලස්සනයි පුද්ගලයෝ සත්වයෝ ඉන්නවා කියලා පෙන්නන හිතට ඒකේ ආදීනවයක් දෝෂයක් කවදාවත් අපි පෙන්වන්නේ නැහැ. අර කුඹුරට පයින් දෙනට ගහන්නේ දඬුවම් කරන්නේ. ඉතින් ඊගව දවසෙදිත් ආපහු යනවා. ඉතින් කොච්චර මෙහි හිත එකඟ කරගන්න හැදුවත් එකඟ මොන විදිහටවත් මේ හිත එකඟ කරගන්න දරුව බාහිරට යන්නේ පින්වතුනි වෙන මොකුත් හින්දා නෙමෙයි. එහෙම දේවල් තියනවා කියලා සුඛාස්වාදයේ ඝටිත වෙච්ච නිමිති අපි ගාව තියෙන නිසායි. ඉතින් මම මේ පින්වතුන්ට කෙටියෙන් අවස්ථානුකූල කාරණාවක් මතක් කරනවා. ඒ තමයි මේ දර්ශනය දැනගෙන සමාධිය ඇති කරගන්න කියලා ලොකු වෙහෙසක් ගන්න ඕනේ, ලොකු අපහසුයක් ගන්න ඕනේ. කිසිම වෙහෙසක් නැතුව සැපෙන් සතුටින් හිත සමාධි වෙලා මේ දර්ශනය තේරෙන මට්ටමට එනවා. ඔගොල්ලෝ හැම වෙලාවෙම එක කාරණාවක් කරන්න ටිකක් උත්සාහවත් වෙන්න. ඒ කියන්නේ මේ ලෝකයේ තුල තියෙන විමුක්ති මුඛ කියලා එකක්. මිදීමේ දොරටු අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනෙන් කුමන හෝ ලක්ෂණයක් අනිත්‍ය ලක්ෂණයෙන් හෝ දුක්ඛ ලක්ෂණයෙන් හෝ අනාත්ම ලක්ෂණයෙන් හෝ අනිත්‍යයි දුක්ඛයි කියන ලක්ෂණයෙන් හෝ සවිඥානික අවිඥානික සෑම වස්තුවක්ම නුවණින් මෙනෙහි කර පෙන්න ඉන්න. කෙටියෙන් කිව්වහම භවයට කලකිරුණෙක් වෙන්න. මම ඒක පෙන්නන හැටි කෙටියෙන් ගත්තොත් අපි නිකමට ගත්තොත් එක අරමුණක් දෙකක් නෙමෙයි. අපි නිකන් ලෝකෙ දිහා බැලුවොත් අනේ මෙච්චර ලස්සනට ගොඩනැගිලි තියෙනවා, ගස් කොළන් තියෙනවා, මේ පරිසරය හරිය ලස්සනයි. අනේ මෙච්චර ලස්සන මේ පරිසරය පවා අනිත්‍ය ධර්මතාවයෙන් උදුරලා ගන්නවනේ. මේට අවුරුදු 100කට ඉස්සෙල්ලා තියෙන එකම වස්තුවක්වත් ගොඩනැගිල්ලක්වත් මේ පරිසරය තුල නැහැ. අනේ තව අවුරුදු 50ක් 100ක් යනකොට මේ කිසිම දෙයක් හිටින්නේ නැහැ නේද? අනිත්‍යයි කියන ධර්මතාවයේ මෙච්චර දේවල් පවා උදුරලා ගන්නවනේ. හරියට ගල් කැසර් එකක වැටෙන හැම ගලක්ම කුඩුපට්ටම් කරනවා වගේ අනිත්‍යයි කියන ධර්මතාවයේ මේ හැම දෙයක්ම කුඩුපට්ටම් කරනවනේ.
අනේ මොනතරම් සාර විදියට තිබුණත් මේ හැම දෙයක්ම අනිත්‍යයි කියන ධර්මතාව විසින් ජරා මරණයට පත් කරනවනේ කියලා විරාග සංඥාවෙන් හොඳට නිතරම හිතන්න. එක අරමුණක් ගැන නෙමෙයි. භවයට කලකිරුණ එක්ව හාත්පසක නිකම් මානසිකාර්ය කර කර ඉන්න. ඊට පස්සේ ඕනම රූපයක් පුද්ගලික සත්වයක් කියලා දැක්කොත් පුද්ගලික සත්වයක් නෙමෙයි. කන බොන ආහාරයෙන් හැදුණු ජරා මරණයට යන රූපයක් නේ. තමන්ගේ ශරීරය දිහත් අනේ කන බොන ආහාරයෙන් හැදෙන ජරා මරණයට පත් වෙන ජරා මරණය කරා ගමන් කරන රූපයක් නෙමෙයි කියලා එහෙම නිකන් ආධ්‍යාත්මික බාහිර වස්තු ගැන හැම දෙයක්ම ජරා මරණ ධර්මතාවයෙන් නොතැවරුණු කිසිදු දෙයක් මේ ලෝකේ නෑ නේද කියන එක පෙන්වන්න. හොඳ ලස්සන විශාල මාලිගාවක් හම්බ වුණා. තමන් උපායශීලී වෙන්න. කළු ගල් වලින් හදපු මහා විශාල මාලිගාවල් පවා විනාශ වෙච්ච එකේ නස්තවශේෂයන් පෙනෙනකොට මෙබඳු ගොඩනැගිලි විනාශ නොවී තියෙයිද? අනේ තව අවුරුදු 50ක් 100ක් යනකොට මේකම දෙයක්වත් තියෙන්නේ නැහැ නේද කියලා මේ වගේ විරාග සංඥාවෙන් අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන් රාහුල භවයට කලකිරුණක් වෙන්න කියලා මේ සා විශාල මේ සියලුම හරි ලස්සනට දෙයක් හම්බුනොත් අනේ මේ තරම් ලස්සන වස්තුවක් තිබුණත් මේ තරම් ලස්සන වටපිටාවක් තිබුණත් අනිත්‍යයි කියන ධර්මතාවයෙන් නබෝ දවසකින් මේ ස්වභාවය නැති කරන උදුර ගන්නවා නේද? අනේ මේ සංස්කාරය මෙච්චරට අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි නේද? නොයැලෙන්න සුදුසුයි නේද කියලා හොඳට අනිත්‍යයෙන් හෝ දුකෙන් හෝ අනිත්‍යයි දුකෙන් හෝ මේ නිතරම මානසිකාරය කරන්න. එහෙම තමන්ට ප්‍රිය වූ මනාප වූ පුද්ගලය සත්වයේ ඉන්නව නෙමෙයි. ජරා මරණය කරා ගමන් කරමින් පවතින වස්තුන් තියෙනව නේද? ජරා මරණයන්ගෙන් නොතවරුණු එකදු වස්තුවක්වත් නැහැ නේද? එකින් එක පුටුවක් මේසියක් දැක්ක අනේ මේ තරම් මේ තියෙන මේ බඩු බහන්නේ පවා ජරා මරණයටපත් වෙනවනේ. මේකද ජරා මරණ ස්වභාවකට ඇති වස්තුවක්නේ කියලා සවිඥානික අවිඥානික හැම වස්තුවක් අරඹයාම යද්දී එද්දී වාහනයක යද්දී වැඩ කටයුතු කරද්දී මෙනෙහි කර කර බලන්න. Taman නගින යන්නේන වාහනේ උනත් මෙච්චර හොඳට මේක තිබුණාට තව අවුරුදු 50කට යනකොට මේ වාහනේ පවා දිරලා කෑලි හැලෙන තත්ත්වයකටපත් වෙයි නේද? තව අවුරුදු 100 200ක් යනකොට නිබඳු ස්වභාවයෙන් පවා හිටින්නේ නැහැ නේද? අනේ නිබඳු ප්‍රියමනාපයට තියෙන පහසුවට තියෙන වස්තු පවා උදුර ගන්නවා නේද? මේ අනිත්‍යය කියන ධර්මතාවය මේ තරම්ම සෝචනීය ධර්මතාවයක් නේද කියලා අර මං කිව්වේ ගල් කැසරයකට වැටෙන එකම ගලක්වත් කුඩු නොකර පවතින ඔක්කොම කුඩු කරනවා වගේ අනිත්‍ය නැමැති ධර්මතාවයට හසු වෙලා මේ සියලු දෙයක් විනාශ වෙනවා. ජරා මරණ ධර්මතාවයට හසු වෙන සියලු දෙයක්ම දුක්ඛ ස්වභාවයෙන් යුක්තයි කියලා පෙන්වන්නේ. එහෙම නැත්නම් හතුරෙකුට යමක් කරනවා වගේ මේ හැම වස්තුවක්ම බලාගෙන ඉන්නේ එක එක ආකාරයට පෙනී ඉඳලා රාග දේශ මොහ මා තුල ඇති කළ මාව ජරා මරණ දුකට දාන්න නේද? ලස්සන උයනක් වගේ පොකුණක් වගේ ළමයෙක් වගේ උද්‍යානයක් වගේ ගහක් වගේ නගරයක් වගේ ලස්සනට පෙනී ඉඳලා කරන්නේ මේ රාග දේශ මොහ ඇති කරවන්න හදන එක නේද? හරියට රාක්ෂ වේශය අතහැරලා මිනිසුන්ව මරාගෙන කන්න හදනවා වගේ තමන්ගේ සැබෑ වේශය අතහැරලා රාග දේශ මොහ මගේ సంతානිය ඇති කරන්න පුළුවන් වෙන විදිහට එක එක නිමිති විදිහට පෙනී ඉඳලා රාග දේශ මොහ ඇති කළා ජරා මරණ සංකේත සසරට දාන්න බලාගෙන ඉන්න වස්තු නේද මේ හැම දෙයක්ම තියෙන්නේ කියලා සියලුම වස්තු සතුරු අර්ථයෙන් වදක අර්ථයෙන් බලන්න. එතකොට තමන්ට ප්‍රිය පිණිස තමන්ව විමුක්තියට දාන්න ගෙනාපු නුවණ නැත්තම් තමන්ව යහපතට දාන්න ගෙනාපු එකම නිමිත්තක්වත් නැහැ කියන තැනකින් පෙන්වන්න. ඒ වගේ මේ ගස්කොළන් වටපිටාව තමන්ව යාන වාහන ඉඩකඩම් රන් රිදී කියලා කියන්නේ මම දැන් රත්තරන් මම මෙච්චර වටිනවා මේක ගනින් කියලා හිත බඳවලා අපායට දාන්න ආපු මාරෙක් නේද? මේ වාහනේ බලපන් මෙච්චර පහසුයි මෙච්චර ලස්සනයි කියලා හිත අලවලා හිත බඳවලා අනිත්‍ය වෙන දෙයකට වෙනස් වෙන දෙයකට හිත අලවලා බඳවලා
අසාර දෙයකට දාන්න ජරා මරණ දුකට මාව දාන්න අපු මාරයෙක් නේද වගේ තැනකින් හඳුනා ගන්න. එතකොට මට යහපත පිණිස පැමිණි මට තියෙන එකම වස්තුවයි කියන තැනකින් බදා ගන්න හිත ටග්ගල හඳුනා ගන්නවා තමන්ගේ අවඩ පිණිස ඉදිරිපත් වෙච්ච හතුරෙක් නොකරන දෙයක් මේ ගෙවල් දොරවල් යාන වාහන කරනවා නේද වගේ තැනකින් ඒව පරිහරණය කරන්නේ අවශ්‍යතාවයට විතරක් වෙනවා. එතකොට හිත නිතරම මේ පැත්තට යන ගතිය අඩු වෙනවා. මෙන්න මේ විදිහට අනිත්‍යම හෝ දුකෙන් හෝ අනාත්ම සංඥාවෙන් භවයට කලකිරුණෙක් නිතරම බල ඉන්න නොබෝ දවසකින් අර කුඹුරට පයින් දෙන කුඹුර සිහි කරනකොට ගුටි කාපික සිහි කරනවා වගේ භවය සිහි කරනකොට මේකේ ආදීනව සිහි වෙනකොට මේ හිත දුවන එක නතර වෙනවා. ඕගොල්ලෝ ආදීනව අපි ආදීනව පෙන්වන්න නැති වුණොත් හිත බාහිරයට අදිනවා කියන එක බාහිරට දුවනවා කියන එක නතර වෙන්නේ නෑමයි නතර කරන්න බෑ. අපි භාවනා කරන්න ගියාම අපිට අමාරු වෙන්නේ ඒ නිසායි. මේ විදිහට කළොත් බාහිරට යන සිතුවිලි ඉක්මනට සංසිඳිලා කිසිදු වෙහෙසක් නැතුව බොහෝම ප්‍රියමනාප තැනකට හිතපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි බොහොම හොඳට චිත්ත සංතානයේ එකක භවයේ ළඟ සිටින අමුතුවෙන් සමාධිය පිණිස කමතහනක් වඩන්න ඕනේ. ඔය විරාග ස්වභාවයට ඔය දැන් අනිත්‍ය සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා විරාග සංඥා කියන කුමන හෝ සංඥාවක ලෝකෙ දිහා නිතරම කටයුතු කරන්ද එතකොට ඉබේම මේ සිතුවිලි වල වේගය අඩු වෙලා නිවර්ණ ධර්ම දුර වෙලා මෙන්න මේ දර්ශනය දකින්නවා කියන තැනට එනවා. ඉතින් ඒ දර්ශනීය පැත්ත අද මම කතා කරපු දේ අහපු කට්ටිය නම් දන්නවා ඇති. අලුතෙන් එකතු වෙච්ච කට්ටියට නම් මේ මොකද්ද කිව්වේ කියලා ප්‍රශ්නයක් මොකද කියපු එක තේරුම් ගන්න තරම් තේරුම් කරන්න තරම් කාල වේලාවක් නැහැ. ඉතින් මතුවට මේ සම්බන්ධව ගැඹුරින් අධ්‍යයනය කරන්න හැමදෙනාම කටයුතු කරන්නට කියලාත් මතක් කරනවා. මේ කෙටියෙන් කරපු දේශනාව නුවණින් මෙනෙහි කරලා බලලා තම තමන්ගේ ඒ නිවීම තම තමන්ගේ නිදීම හැමදෙනාම හදාගන්න උත්සාහවත් වෙන්න කියලා මතක් කරනවා. ඒ සඳහා හැමදෙනාට මේ දේශනාව හේතු උපනිශ්‍රේම වේවා කියලා ආශිර්වාද කරනවා. හොඳයි අපි මේ දේශනාව තුළින් ජනිත වෙච්ච සියලු කුසලයන් අනුමෝදන් කටයුතු කරනට අනුමෝදන් කරමු. ලෝකයේ සම්බුද්ධ ශාසනයත් මේ පින්වත්තුන්වත් ඒ වගේම ආරණ්‍ය ශේෂ්ත්‍ර අධිග්‍රහීතු ශාසන මාමක ලෝකපාලක සීලෝ දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවේසුරු වඩා වර්ධනය කරගනිමු. දිව්‍යපතන බෝධියෙන් උතුම් වෙන සනසෙත්වා කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා දෝදයන්තු සම්පදං. ඒ වගේම මේ පින්වත් සිළු දෙනාටත් අපි හැම දිනාටමත් මේ ශාසනය පවත්වන්නට වෙහස අනුශාසනා කරන ඒ වගේම මේ ශාසනය පවත්වන්නට මහත් වෙහසක් දරන්නා වූ ගෞරවනීය මහා සංඝරත්නය සිහිපත් කරනවා. ඒ වගේම අපගේ කල්යාණ මිත්‍ර සත්භක්මචාරින් වහන්සේලා වන ආරණ්‍ය ශේෂ්ත්‍රයේ අපි පින්වත් ස්වාමීන් වහන්සේලාත් අපේ මංගල නන්දරත්න හම්බු කශ්‍යප හම්බු ආදී සමාහිත හම්බු ආදී මේ සීනාසන වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාත් අපි පළුගස්වැල් සද්දාදේව ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ ආදී ඒ ස්වාමීන් වහන්සේලාත් ඒ ආයතනවල ඉන්න පොඩි ස්වාමීන් වහන්සේ සියලු මහා සංඝරත්නයටත් මේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වෙන සෙනසෙත්වා කියන තැනකින් ස්වාමීන් වහන්සේලා පින් අනුමෝදන් කරන ගමන් පැවිදි ජීවිතයේ අපිට ආචාර්ය අපවත් වේදාලා ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා සිහිපත් කරනවා. ඒ වගේම ගිහි ඥාතිත්වයෙන් කලුරිය කලව සීල ඥාතින සිහිපත් කරනවා. සියලුම මියගිය අයටත් මේ පින් අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම් මේ ඥාතිනම් සුඛිතා හොන්තු ඥාතියෝ ඉදම් මේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ. මේ පින්වත් සියලු දෙනාටත් නිතරම සිව්පසෙන් අප උපස්ථාන කරන ධම්පෙන් පිළිගන්නා වූ දාරකාරක ආදින්ටත් සද්ධර්ම ශ්‍රවණය කළා පින්වත් සියලු දෙනාටත් ඔබම සියලු දෙනාට මේ කුසල ධර්මයේ උතුම් නිවන් පිණසම් පාරමිතාවක් වේවා සාදු කියලා.